2019 ඕලිවල් පේපර් එකේ ගිණුම්කරණය කොටසට යනවාද ප්‍රශ්න අංක 17 සිට 40 දක්වා. කලින් වීඩියෝ එකේ සාකච්ඡා කරලා ඇති 1 සිට 16 දක්වා ව්‍යාපාර අධ්‍යයනය කොටසින් එන ටික කලින් වීඩියෝ එකත් බලන්න. අද 17 සිට 40 දක්වා. එහෙනම් 17න් පටන් ගමු. ව්‍යාපාරයක වත්කම් ගිණුම් වල පමණක් සටහන් කරන ගනුදෙනුව තෝරන්න. වත්කම් ගිණුම් වල පමණක් සටහන් කරන ගනුදෙනුව. බලන්න මේ වගේ ගානක් දැක්කම සමීකරණය තමයි මතක් වෙන්නේ. වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. ඔන්න මේ දීපු ටික සමීකරණයට දැම්මනම් ඕක පේනවා. පළවෙනි එක බලන්න ණය හිමියකු දසුන්ට 5000ක් ගෙවීම. ඔයාලට බැලූ බැලමට පේනවා ණය හිමියෝ කියන්නේ වගකීමක්. කමන්නේ අපි දාලා බලමු. දසුන්ට 5000ක් ගෙවනෝ නම් වත්කම් අඩු වෙනවා 5000ක්. මුදල් අඩු වෙනවා. ණය හිමි කියන වගකීමත් අඩු වෙනවා 5000ක්. ඔන්න අහන්නේ වත්කම් වලට විතරක් බලපෑම් කරන ගනුදෙනුව. ඒක ගන්න බෑ. දෙවෙනි එක බලන්න. අයිතිකරු 50000ක තම පෞද්ගලික මුදල් ව්‍යාපාරයේ බැංකු ගිණුමේ තැන්පත් කිරීම. අන්න පෞද්ගලික මුදල් ව්‍යාපාරයට දානමයි කියන්නේ ඒක ප්‍රාග්ධනයක්. එතනදිත් වෙන්නේ 50000ක වත්කම් වැඩි වෙලා හිමිකම වැඩි වෙනවා 50000ක. ඒක ගන්නත් බෑ. තුන්වෙනි එක බලමු. රුපියල් ලක්ෂයක පරිගණකයක් කාර්යාලය සඳහා අත්පිටු මුදලට ගැනීම. අන්න සල්ලි ගෙවනවා. ලක්ෂයක මුදල් අඩු වෙනවා. ඔන්න මුදල් අඩු වෙලා පරිගණක කියන වත්කම වැඩි වෙනවා ලක්ෂයක්. පරිගණක. අන්න වත්කම් වැඩි වෙලා වත්කම් අඩු වුණා එකම පැත්තේ වෙන්න. ඔන්න උත්තරේ 3. අපි 4ත් බලමු. 12000ක බඩු තොගයක් නැවත විකිණීම සඳහා ණයට ගැනීම. වෙළඳ තොග ණයට ගැනීම. එතකොට වෙන්නේ ණය හිමි වැඩි වෙනවා. ඒක ගන්න බෑ. වගකීම් වැඩි වෙනකොට ගන්න බෑ. ඔන්න එහෙනම් උත්තර අංක 3. ලක්ෂයක පරිගණකයක් කාර්යාලයේ ප්‍රයෝජනය සඳහා ගැනීම. පරිගණකයක් වැඩි වෙනවා. මුදල් අඩු වෙනවා. ඔන්න වත්කම් ගිණුම් වලට පමණක් බලපාන ගනුදෙනුව තමයි 3. එහෙනම් 17ට උත්තරේ 3. 18 බලන්න. ව්‍යාපාරයක හිමිකමට බලපාන ගනුදෙනුව කුමක්ද? හිමිකමට. ඒකට සමීකරණය තමයි දාන්න වෙන්නේ. වත්කම් සමානයි හිමිකම්. ධන වගකීම්. පළවෙනි එක බලන්න. ණයගතියකු වූ තුසිතගෙන් 7500ක් ලැබීම. හිමිකමට බලපෑමක් වෙන්නේ නැහැ. එතකොට මුදල් වැඩි වෙනවා 7500ක්. මුදල් හර ණයගති බැර. ණයගතිය අඩු වෙනවා 7500ක්. අන්න වත්කම් වලට විතරයි ඒක බලපාන්නේ. ඒක ගන්න බෑ. දෙවෙනි එක බලන්න. ණය හිමියකු විමල්ට 25000ක් චෙක් පතකින් ගෙවීම. ඒකත් ණය හිමියෝ ඉන්න නිසා වගකීමට තමයි බලපාන්නේ. හිමිකමට එන්නේ නැහැ. 25000ක් චෙක් පතකින් ගෙවුවම වත්කම් අඩු වෙනවා 25000ක්. වගකීමුත් අඩු වෙනවා 25000ක්. ඒක ගන්න බෑ. 3. ව්‍යාපාරයට 50000ක බැංකු ණයක් ලබා ගැනීම. එතකොට මුදල් වැඩි වෙනවා 50000ක්. වත්කම් වැඩි වෙනවා. වගකීමුත් වැඩි වෙනවා 50000ක්. ඒක ගන්නත් බෑ. 4. පිරිවැය 8000ක භාණ්ඩ තොගයක් 9000කට ණයට විකිණීම. අන්න පිරිවැය 8000ක භාණ්ඩ තොගයක් ණයට විකුණුවම භාණ්ඩ තොගය අඩු වෙනවා 8000ක් පිරිවැය. 9000කට විකුණනවා නම් 1000ක් ලාභයි. අන්න ලාභයේ හිමිකමට එකතු වෙනවා 1000යි. ලාභය. ණයට විකුණන්නේ. ණයට විකුණන නිසා ණයගති කියන වත්කම වැඩි වෙනවා 9000ක්. ඔන්න 8000ක භාණ්ඩ තොගයක් 9000ට විකුණන්නේ. 8000ක භාණ්ඩ තොගය අඩු වෙනවා පිරිවැය.
හිමිකමට එකතු වෙනවා ලාභය. 8000ක 9000ට විකුණනකොට 1000ක් ලාභයි. 1000 හිමිකමට එකතු වෙනවා. ණයට විකුණන නිසා ණය ගැතිය වැඩි වෙනවා. 9000ක් වත්කම. අන්න හිමිකමට බලපාන්නේ 4 වෙනි ගනුදෙනුව. 18 උත්තරේ 4. ඊළඟට බලන්න 19. ව්‍යාපාරයක සිදු වූ ගනුදෙනුවක ද්විත්ව සටහන පහත දැක්වේ. ශාලිකගේ ගිණුම හර 5000යි මුදල් ගිණුම බැර 4800යි ලද වට්ටම් බැර 200යි. බැලූ බැලමට පේනවා ලද වට්ටම් වෙන්නේ ණය හිමියන්ට මුදල් ගෙව්වම. ඔන්න රුපියල් 5000ක ණය හිමියෙකුට මුදල් ගෙවලා තිනවා 4800ක්. අඩු කළ වට්ටම 200යි. අන්න ලද වට්ටම. ඒක ආදායමක් අපිට. මෙම ගනුදෙනුවේ 200ක වට්ටම අඩු කර ඇත්තේ. අපි දන්නවා ලද වට්ටම් කියලා දන්නවා. බලමු උත්තර. පළවෙනි එක 5000ක බඩු තොගයක් මිලදී ගැනීමේදීය. ඒක වැරදි. එක ගන්න බෑ. 5000ක ණය හිමියෙකුට මුදල් ගෙවීමේදී. ඒක හරි. 3 5000ක බඩු තොගයක් අත්පිට විකිණීමේදී. වැරදි. අත්පිට විකිණීමේදී ලද වට්ටම් නෑනේ. 4 5000ක ණය ගැතියෙකුගෙන් මුදල් ලැබීමේදී. වැරදි. එතකොට දුන් වට්ටම් අදාළ වෙන්නේ. ලද වට්ටම් නෙවෙයි. ඔන්න උත්තර අංක 2. 19ට 2. 20 වෙනි ප්‍රශ්නයට යනවා. ශිරාන්ගේ ව්‍යාපාරයේ 2019 11 දිනට ගිණුම් කරන සමීකරණය පහත පරිදි විය. සමීකරණය දෙනවා වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. වත්කම් 25000යි හිමිකම් 15000යි වගකීම 10000යි. 11යි එක දිනට. ඔන්න ආරම්භක දිනට 2019 11යි 2 දින සිදු කරන ලද ගනුදෙනුවකට පසු එදිනට ගිණුම් කරන සමීකරණය පහත පරිදි විය. ඔන්න ගනුදෙනුවකට පසු වත්කම් 21000යි හිමිකම 14000 වෙලා අඩු වෙලා වගකීමුත් 7000 වෙලා. ඔන්න වත්කම් තිබුණ 25000ක් දැන් 21000 වෙලා 4000ක් අඩු වෙලා. හිමිකම් 15000යි තිබුණේ ආරම්භයේ දැන් 14000 වෙලා. ඒ කියන්නේ 1000කින් අඩු වෙලා. වගකීම් 10000 ඉඳලා 7000 වෙලා 3000කින් අඩු වෙලා. අපෙන් අහනවා මොකද්ද කියලා ගනුදෙනුව. ඔක්කොම අඩු වෙලා වත්කම් අඩු වෙලා හිමිකමුත් අඩු වෙලා වගකීමුත් අඩු වෙලා. බලමු ගනුදෙනු 11යි 2 දින සිදු වූ ගනුදෙනුව කුමක්ද කියලා අහනවා. පළවෙනි එක බලන්න රුපියල් 1000ක වට්ටමකට යටත්ව ණය හිමියෙකුට 4000ක් ගෙවීම. අන්න 1000ක වට්ටමක් කියන්නේ ලද වට්ටමක්. ලද වට්ටම් කියන්නේ ආදායමක්. ආදායමක් නම් හිමිකම වැඩි වෙන්න ඕන 1000කින්. මෙතන අඩු වෙලා තින්නේ ගන්න බෑ. පළවෙනි එක ගන්න බෑ. මොකද ලද වට්ටම් කියන්නේ ආදායමක්. දෙවෙනි එක බලන්න රුපියල් 1000ක වට්ටමකට යටත්ව ණය ගැතියෙකුගෙන් රුපියල් 4000ක් ලැබීම. අන්න ඒ කියන්නේ 1000ක් දුන් වට්ටම්. අන්න දුන් වට්ටම් නිසා හිමිකම අඩු වෙනවා 1000කින්. ඒක පුළුවන් බලමු. දුන් වට්ටම් හර වෙන්න ඕන 1000ක්. මුදල් ලැබෙනවා මුදල් පොත හර වෙන්න ඕන රුපියල් 4000ක්. ණය ගැති ගිණුම බැර 5000යි. ඔන්න බලන්න දුන් වට්ටම් වියදමක් හිමිකම අඩු වෙනවා මුදල් හර 4000යි. අන්න මුදල් කියන වත්කම වැඩි වෙන්න ඕනේ ඒකේ 4000කින්. මෙතන වෙලා තින්නේ අඩු වෙලා.
වත්කම් අඩු වෙලා තියෙන්නේ ඒක ගන්න බෑ. තුන්වෙනි එක බලන්න. රුපියල් 1000ක පොලියක් ඇතුළුව රුපියල් 4000ක බැංකු ණය වාරිකයේ ගෙවීම. අන්න 1000ක පොලියක් ඇතුළුව 4000ක බැංකු ණය වාරිකයේ ගෙවීම. ඔන්න ණය වාරිකය හැදෙන්නේ මෙහෙම. ණය වාරිකය සමානයි ණය මුදල ධන ණය පොලිය. ඔන්න වාරිකය හැදෙන්නේ ඔහොම. වාරිකය ඇතුලේ ණය මුදල තියෙනවා පොලිය තියෙනවා. මෙතන කියනවා 1000ක පොලියක් ඇතුළුව. ඔන්න පොලිය රුපියල් 1000යි. ණය වාරිකය ගෙවනවා 4000ක් අන්න. අපිට එහෙනම් පේනවා ණය මුදල 3000යි කියලා. ඔන්න පොලිය 1000ක් ඇතුළුව ණය මුදල 3000ක් ගෙවනවා. එතකොට ණය වාරිකය ඔක්කොම 4000යි. බලන්න දිත්ත සටහන. ණය පොලී ගිණුම හර 1000යි. බැංකු ණය ගිණුම හර 3000යි. ණය ගෙවන්නේ 3000යි. මුදල් පොත බැර වෙනවා 4000ක්. මුදලින් ගෙවන නිසා අන්න රුපියල් 4000ක් බැංකු ණය වාරිකයේ ගෙවනවා. ඒකේ ණය මුදල තියෙන්නේ 3000යි. 1000ක් පොලිය. එහෙම තමයි හැදෙන්නේ. ණය පොලිය හර කියන්නේ වියදම. හිමිකම අඩු වෙනවා. බැංකු ණය හර කියන්නේ වගකීමක්. අන්න වගකීමක් හර කියන්නේ වගකීම අඩු වෙනවා 3000කින්. අන්න ඒක හරි. මුදල් බැර 4000යි. මුදල් කියන්නේ වත්කම. වත්කම් අඩු වෙනවා 4000කින්. අන්න උත්තරේ. උත්තර අංක 3. 20ට 3. හතරත් බලන්න නිකන්. ණයටගත් රුපියල් 4000ක භාණ්ඩ තොගයක් ශිරාන් තම පෞද්ගලික ප්‍රයෝජනය සඳහා ලබා ගැනීම. ඒ කියන්නේ භාණ්ඩ ගැනිලි. ගැනිලි වලදී හිමිකම් වලට බලපෑමක් වුණාට වගකීම් වලට බලපෑමක් වෙන්නේ නැහැ. 4 ගන්නත් බෑ. පහත සඳහන් තොරතුරු ඇසුරෙන් ප්‍රශ්නාංක 21 හා 22ට පිළිතුරු සපයන්න. ව්‍යාපාරයක සිදු වූ ගනුදෙනු කිහිපයක් හා මූලාශ්‍ර ලේඛන කිහිපයක් පහත වගුවේ දැක්වේ. ගනුදෙනු දීලා තියෙනවා 4ක්. මූලාශ්‍ර ලේඛන දීලා තියෙනවා A B C D කියලා. 21කින් අහනවා ඉහත දී ඇති ගනුදෙනු අනුපිළිවෙල අනුව මූලාශ්‍ර ලේඛන නිවැරදිව ගැලපුව විට ලැබෙන පිළිතුර තෝරන්න. 22කින් අහනවා ඉහත ගනුදෙනු සටහන් කිරීමට අදාළ මූලික සටහන් පොත් පිළිවෙලින් දැක්වෙන පිළිතුර තෝරන්න. අපි බලමු. ගනුදෙනු 1 2 3 4 කියලා දෙනවා. 1 2 3 4. ඔයාලත් මේ විදිහට දාගන්න. කපිලට ණයට විකුණුම් 40000යි. මූලාශ්‍ර ලේඛනය තමයි විකුණුම් ඉන්වොයිසිය. D. ණයට විකුණුම් වලදී වෙළඳ තොග ණයට විකුණුම් සටහන් කරන මූලාශ්‍ර ලේඛනය තමයි විකුණුම් ඉන්වොයිසිය. දෙවැනි එක ණයට ගැනුම් 10000යි. ගැනුම් ඉන්වොයිසිය ඔය තියෙන C දෙකට C. තුන්වෙනි එක ආයෝජන ආදායම් ලැබීම. මුදල් ලැබීමේදී ලදුපත A. හතරවෙනි එක ව්‍යාපාරයේ ප්‍රයෝජනය සඳහා අන යටින් ඉරක් අඳින්න ව්‍යාපාරයේ ප්‍රයෝජනය සඳහා ඒ කියන්නේ නැවත විකුණන්න නෙවෙයි ලී බඩු ණයට ගැනුම් ස්ථාවර වත්කම් ණයට ගැනුම් සටහන් කරන්නේ පොදු ජර්නලේ ජර්නල් වවුචරය ඔන්න B. ස්ථාවර වත්කම් ණයට ගැනීම සහ විකිණීම පොදු ජර්නලයට තමයි යන්නේ. DCAB බලන්න උත්තරේ. DCAB උත්තර අංක 4 21ට 4. 22 බලන්න මූලික සටහන් පොත් පිළිවෙලින් දැක්වෙන පිළිතුර අහනවා. පළවෙනි එක කපිලට ණයට විකුණුම් 40000යි. කපිලට ණයට විකුණුම් ඉන්වොයිසිය තමයි මූලාශ්‍ර ලේඛනය. මූලික සටහන් පොත වෙන්නේ විකුණුම් ජර්නලය.
දෙවැනි එක ණයට ගැනුම්. ගැනුම් ජර්නලය. ගැනුම් ජර්නලය. තුන්වෙනි එක ආයෝජන ආදායම් ලැබීම් මුදල් පොත. මූලාශ්‍ර ලේඛනයේ වෙන්නේ ලදුපත. අපි තේරුව කලින් විකුණුම් ජර්නලයේ ගැනුම් ජර්නලයේ මුදල් පොත තියෙන උත්තර ගන්න පුළුවන්. බලන්න උත්තරාංක එක විතරයි තියෙන්නේ. විකුණුම් ජර්නලයේ ගැනුම් ජර්නලයේ මුදල් පොත. හතරවෙනි එකට එන්නේ පොදු ජර්නලය. ජර්නල් වවුචරය තමයි මූලාශ්‍ර ලේඛනය. පොදු ජර්නලය. ඔන්න උත්තරාංක 1 22ට 1. ලේසිම ප්‍රශ්නයක් ඒක. ඊළඟට බලන්න 23. දීපාල්ගේ ව්‍යාපාරයේ 2019 9/1 දිනට 9/1 2019 9/1 ගාන කියවන ගමන් මේ වගේ ලියා ගන්න. නැත්තම් වෙලාව නැති වෙනවා. සුළු මුදල් බාරකරු අත ඉතිරි මුදල 250යි. අන්න 9/1 ඉතිරි මුදල 250යි. ශේෂයේ එදිනට 4750ක අග්‍රමය ප්‍රතිපූර්ණය කරන ලදී. ඒ කියන්නේ ප්‍රධාන මුදල් බාරකරුගෙන් 4750ක් සුළු මුදල් බාරකරුට ලැබිලා තිනවා. අන්න ඒක තමයි අග්‍රමය කියන්නේ. 4750යි. මුදල් පොත බැර වෙලා සුළු මුදල් පොත හර වෙනවා. ඔන්න මේ ව්‍යාපාරයේ සුළු මුදල් අග්‍රමය වලට දැන් පේනවා කීයද කියලා. අග්‍රමය වටිනාකම රුපියල් 5000යි. ඔන්න අග්‍රමය වටිනාකම 5000ක් තමයි පවත්වාගෙන යන්නේ අග්‍රමය විදියට. ඊළඟට කියනවා 2019 සැප්තැම්බර් මාසයේ සුළු වියදම් වල එකතුව 4200යි. 9 වෙනි මාසයේ සුළු වියදම් වල එකතුව 4200යිලු. සුළු මුදල් පොතේ වියදම් වල එකතුව 2019 9/30 දිනට ඔන්න අවසාන දිනය දැන් 4200ක් දැන් වියදම් කරලා මේ මාසය ඇතුළත දිගට 9/30 දිනට අත ඉතිරි මුදල හා 10/1 දිනට ප්‍රතිපූර්ණය කළ යුතු මුදල පිළිවෙලින් දැක්වෙන පිළිතුර. ඔන්න බලන්න 9/30 දිනට අත ඉතිරි මුදල අහනවා. සුළු මුදල් අග්‍රමය 5000යි. 4200ක් වියදම් කරලා. ඔන්න 9/30 දිනට ඉතුරු මුදල රුපියල් 800යි. රුපියල් 800යි. උත්තරාංක 3යි 4යි ගන්න පුළුවන්. පිළිවෙලින් අහන්නේ 10/1 දිනට ප්‍රතිපූර්ණය කළ යුතු මුදල. ඔන්න බලන්න. දැන් මෙයා ගාව තියෙනවා 800ක්. මේ ව්‍යාපාරයේ අග්‍රමය වටිනාකම 5000යි. අග්‍රමය 5000යි. දැන් වියදම් කරලා තියෙනවා 4200ක්. තව අතේ තියෙනවා 800ක්. අග්‍රමය කොහොමත් 5000යි. ඔන්න මෙයා ගාව දැන් 800යි තියෙන්නේ. මුදල් ඔන්න. මෙයාට ඕන 5000 හදාගන්න. අග්‍රමය හදාගන්නයි ඕන. ඔන්න 4200 ආයෙත් ප්‍රධාන මුදල් භාරකාරයගෙන් ඉල්ල ගන්නවා. අන්න ඉල්ලගෙන අග්‍රමය හදාගන්නවා 5000. එන්න එතකොට 5000යි. ඒ 800ක් ළඟ තිනවා. තව 4200ක් ඉල්ල ගන්නවා. ඉතින් ප්‍රතිපූර්ණ කළ යුතු මුදල වෙන්නේ 4200යි. හොඳට මතක තියාගන්න. වියදම් කළ මුදලට සමාන ප්‍රමාණයක් තමයි නිතරම ප්‍රතිපූර්ණය කරන්නේ. අන්න ඒක හොඳට මතක තියාගන්න. ශේෂයවත් අග්‍රමයවත් නෙමෙයි වියදම් කළ ප්‍රමාණයට මාසය තුල වියදම් කළ ප්‍රමාණයට සමාන ප්‍රමාණයක් තමයි ප්‍රතිපූර්ණය කරන්නේ. ඔන්න 10/1 දිනට ප්‍රතිපූර්ණය කළ යුතු මුදල තමයි 4200. උත්තරාංක 3. 23ට 3. ඊළඟට බලන්න 24. බැංකු සැසිඳුම් වලින් අහන්නේ බැංකු ප්‍රකාශනයේ ශේෂය හා ව්‍යාපාරයේ බැංකු ගිණුමේ ශේෂය අතර වෙනසට බල නොපාන හේතුව කුමක්ද? බල නොපාන හේතුව. ඔයාලා දන්නවා. බැංකු ප්‍රකාශනයේ ශේෂයයි
ව්‍යාපාරයේ බැංකු පොතේ ශේෂයයි. කොහොමත් මාසයේ අන්තිමට වෙනස් වෙනවා. ඒ වෙනසට හේතු වල දන්නවා. පළවෙනි එක තමයි ඉදිරිපත් නොවූ චෙක්. ඉදිරිපත් නොවූ චෙක්. ඒ කියන්නේ ව්‍යාපාරයේ විසින් නිකුත් කළ නමුත් බැංකුව සඳහා ගෙවීමට ඉදිරිපත් නොවූ චෙක්. දෙවැනි එක බැර නොවූ චෙක්. බැර නොවූ චෙක් කියන්නේ ව්‍යාපාරයේ විසින් තැන්පත් කළ නමුත් උපලබ්ධ නොවූ චෙක්. නැත්නම් බැර නොවූ චෙක්. නිෂ්කාශනය නොවූ චෙක්. ඕන නමක් හරි. නිෂ්කාශනය උපලබ්ධි ඔය ඕන නමක් කියනවා. අනිත් ඒවා තමයි සංශෝධිත බැංකු පොතට එන ඒවා. ඍජුපේෂණ. තව බැංකු ගාස්තු. ස්ථාවර නියෝග. චෙක් පොත් ගාස්තු. තව චෙක් අගරු වීම තියෙනවා නම් ඒවා. ඔන්න ඔය හේතු නිසා තමයි මේ ශේෂයන් දෙක අසමාන වෙන්නේ. ඉදිරිපත් වූ චෙක් සහ බැර නොවූ චෙක්. ඔන්න ඔය දෙකට අපි කියනවා කාල වෙනස්කම් කියලා. කාල වෙනස්කම්. ඒ කියන්නේ කාලයට අනුව කිසියම් කාලයක් ගත වෙන නිසා තමයි මේවට කාල වෙනස්කම් කියන්නේ. ඒ කියන්නේ ව්‍යාපාරයේ විසින් නිකුත් කරාට බැංකුවට චෙක් එක ඉදිරිපත් වෙන කාලයක් ගත වෙනවා. ව්‍යාපාරයේ විසින් තැන්පත් කළාට බැංකුව ගිණුමට බැර වෙන්න කාලයක් යනවා. අන්න ඒ නිසා තමයි කාල වෙනස්කම් කියලා කියන්නේ මේ දෙකට. බලමු එහෙනම් මම ඒක නිකන් කිව්වේ. තැන්පත් කළ නමුත් බැංකුව ජංගම ගිණුමට බැර නොකළ චෙක්පත් පළවෙනි එක. ඒක හරි. අහන්නේ අදාළ නොවන එක. දෙක බැංකු ගිණුමේ සටහන් නොවූ බැංකුව අය කළ ගාස්තු. බැංකු ගාස්තු හරි ඒක ගන්න පුළුවන්. 3 විදුලි බිල සඳහා නිකුත් කළ චෙක්පතට බැංකුව විසින් මුදල් ගෙවා තිබීම. ඒක ගන්න බෑ. මුදල් ගෙවා තිබුණා නම් අසමාන වෙන්නේ නැහැනේ ශේෂයන් දෙක. ණයගැතියෙකු විසින් ඍජුවම චෙක්පතක් බැංකුවේ තැන්පත් කිරීම කියන්නේ ඍජුපේෂණ. ඒක ගන්න පුළුවන්. ඔන්න උත්තර අංක 3 24කට 3. 25 බලන්න. අත්කම් නිර්මාණ නිෂ්පාදන ව්‍යාපාරයක විකුණුම් ජර්නලයේ සටහන් කරනු ලබන ගනුදෙනුව තෝරන්න. අත්කම් නිර්මාණ. මේගොල්ලොන්ගේ වෙළඳ තොගය වෙන්නේ අත්කම් නිර්මාණ එහෙනම්. බලමු උත්තර. පළවෙනි එක අත්කම් නිර්මාණ ණයට විකිණීම රුපියල් 25000යි. විකුණුම් ජර්නලයේ සටහන් කරන්නේ වෙළඳ තොග ණයට විකුණුම්. වෙළඳ තොගයක් කියන්නේ නැවත විකිණීමේ පරමාර්ථයෙන් තියාගෙන ඉන්න තොග. ඒ කියන්නේ මේගොල්ලොන්ගේ අත්කම් නිර්මාණ තමයි වෙළඳ තොගය වෙන්නේ. පොත් විකුණන ව්‍යාපාරයක වෙළඳ තොගය වෙන්නේ පොත්. ඇඟලුම් ගාමන්ට එක වෙළඳ තොගය වෙන්නේ රෙදි. ඒ හා සම්බන්ධ අනිකුත් දේවල්. ඒ වගේ වෙළඳ තොග ණයට විකුණනවා නම් තමයි විකුණුම් ජර්නලයේ සටහන් කරන්නේ. අත්කම් නිර්මාණ ණයට විකිණීම 25000යි. ඒක දාන්නේ විකුණුම් ජර්නලයේ. ඒක හරි. දෙවැනි එක අත්කම් නිර්මාණ අත්පිට මුදලට. ඒක මුදල් පොතේ දාන්නේ. ඒක ගන්න බෑ. 3 අත්කම් නිර්මාණ සැකසීමේ යන්ත්‍රය ණයට විකිණීම. බෑ. එතකොට ස්ථාවර වත්කම. ඒක එන්නේ පොදු ජර්නලයට. මේක එන්නේ මුදල් පොතට. මේක එන්නේ පොදු ජර්නලයට. ඒ ස්ථාවර වත්කමක්නේ. 4 අත්කම් නිර්මාණ සඳහා ණයටගත් රෙදි තොගයක් අත්පිට මුදලට විකිණීම. අත්පිට මුදලට නම් බෑ. ඒව දාන්නේ මුදල් පොතට. ඔන්න උත්තර අංක 1 එන්නේ 25ට 1. 26 බලන්න. සුමුදුගේ ව්‍යාපාරයේ ජනවාරි මාසයේ සඳහා පිළියෙල කළ විකුණුම් ජර්නලයේ පහත පරිදි වේ. ඔන්න විකුණුම් ජර්නලයේ දෙනවා දිනය 1/10 ඉන්වොයිස් සංඛ්‍යා 18 ගැනුම්කරු කුමාරි වටිනාකම රුපියල් 50000යි. ඉහත විකුණුම් ජර්නලයේ A හා B යන ස්ථානවලට අදාළ නිවැරදි යෙදුම් පිළිවෙලින් දක්වන පිළිතුර තෝරන්න. A තියෙන්නේ දිනය තීරුවේ, B තියෙන්නේ
ගැනුම් කරු කියන තීරුවය. ඔයාලා දන්නවා විකුණුම් ගිණුමේ එකතුව මාසේ අවසාන දිනට තමයි විකුණුම් ගිණුමට බැර කළා කියලා ලියන්නේ. විකුණුම් ගිණුමට බැර කළා රුපියල් 50000යි. ඔන්න ඔහොම තමයි ලියන්නේ. විකුණුම් ගිණුමට බැර කළා කියලා රුපියල් 50000ක් ලියනවා. ඊට පස්සේ ලෙජරේට ගිහිල්ලා විකුණුම් කියලා ගිණුම දාලා 50000ක් බැර කරනවා. විස්තරයට ලියනවා විවිධ ණය ගැති කියලා. විවිධ ණය ගැතියෝ. ඒ ණය ගැතියන් ගොඩාක් මේක ඉන්නවා. කිහිප දෙනෙක් ඉන්න නිසා විවිධ ණය ගැතියෝ කියලා ලියනවා. ඔන්න ඔහොම තමයි වෙන්නේ. ඉතින් එන්න ඕන උත්තරේ 1.31 විකුණුම් ගිණුමට බැර කළා. 26ට උත්තර අංක 4. ඒව ලේසි ප්‍රශ්න. ඊළඟට බලන්න 27 වෙනි ප්‍රශ්නේ. මම මේ ප්‍රශ්න කරනකොට මුලින් ලේසි ටික කරලා ඉන්නේ. ඒකයි මේ තනින් තන හිස් තැන් තියෙන්නේ. මුලින් ලේසි ප්‍රශ්න ටික කරනවා. ගොඩාක් වෙලා යන ප්‍රශ්නම තමයි මේ අන්තිමට කරන්නේ. වීඩියෝ එක එඩිට් කරනකොට ඒව පිළිවෙලට හදලා ගන්නට තියෙනවා. බය වෙන්න එපා. ඒ නිසා තමයි මේ දැන් හිස් තැන් තියෙන්නේ. නැත්නම් ඔයාලා බලයි මොකද කියලා මේ 27 වෙනි ප්‍රශ්නේ කරනකොට හිස් තැනක් තියෙනවා මෙහෙත්. බලනකොට මේවා කරලා මුලින් ලේසි ටික කරලා පස්සේ තමයි මේ අමාරු ටික කරන්නේ. ගොඩාක් වෙලා යන නිසා. දැන් බලන්න 27. ව්‍යාපාරයක් සකස් කළ ශේෂ පිරික්සුම එක් ගිණුම් කරන වර්ධක බලපෑම හේතුවෙන් සමන වූ බැවින් එහි වෙනස වූ රුපියල් 2000 අවිනිශ්චිත ගිණුමේ බැරට සටහන් කර තිබුණි. ඒ කියන්නේ ශේෂ පිරික්සුම හදලා ව්‍යාපාරය. මෙන්න ශේෂ පිරික්සුම. ශේෂ පිරික්සුම ඔන්න. ශේෂ පිරික්සුම හදලා ප්‍රාග්ධනය ණය ගැතියෝ ඔය වගේ ඉන්නවා කියලා අපි හිතමු. ප්‍රාග්ධනය තියෙනවා 50000යි. ණය ගැතියෝ 52000යි. ඔන්න ශේෂ පිරික්සුම මාසේ අන්තිමේ තුලනය කරනවා. 52000යි. මේ පැත්තේ ඉන්නේ 50000යි. ඒ කියන්නේ 2000ක් අඩුයිලු. අපි 52000 ලියලා ඔන්න 2000ක් අතින් දාලා අවිනිශ්චිත ගිණුම කියලා ලියනවා. අවිනිශ්චිත. ඔන්න ඕක වෙන්නේ. ශේෂ පිරික්සුමේ හාර පැත්ත 52000යි. බැර පැත්තේ එකතුව 50000යි. 50000 නිසා අපි 2000ක් අතින් දාලා తాවකාලිකව තුලනය කරනවා 52000 කියලා. අන්න අවිනිශ්චිත කියලා ලියලා ලෙජරේ අවිනිශ්චිත ගිණුමක් ඕපන් කරනවා. අවිනිශ්චිත කියලා ගිණුමක්. අවිනිශ්චිත ගිණුමේ බැර පැත්තෙන් තමයි ආවේ වෙනස. ඔන්න 2000යි. ඔන්න ඕක තමයි කෙටියෙන් කියන්නේ මේගොල්ලෝ. එහි වෙනස 2000 අවිනිශ්චිත ගිණුමේ බැරට සටහන් කරන ලද්දි. ඊට පස්සේ කියනවා එම ගිණුම් කරන වරද කුමක්ද කියලා. මම මේ උදාහරණයක් පෙන්නුවේ. බලන්න ගිණුම් කරන වරද අහනවා. පළවෙනි එක. රුපියල් 2000ක වැටුප් ගෙවීම. වැටුප් ගිණුමේ සටහන් නොවීම. 2000ක වැටුප් ගෙවීම. ඔන්න මම ශේෂ පිරික්සුම දානවා. හර බැර. වැටුප් ගෙවුවනම් මුදල් පොත බැර වෙන්න ඕන 2000යි. වැටුප් ගිණුම හර වෙන්න ඕන 2000යි. ඔන්න ඔහොම එන්නේ. දැන් කියනවා වැටුප් ගිණුමේ සටහන් නොවීම. අන්න වැටුප් කියලා එකක් එහෙනම් මෙතන නැහැ. මුදල් පොතේ විතරයි දාලා තියෙන්නේ. ඔන්න ශේෂ පිරික්සුමේ බැර පැත්ත 2000යි. හර පැත්තට 2000ක් නැහැ. ඔන්න අවිනිශ්චිත කියලා දාලා తాවකාලිකව තුරණය කරනවා 2000. ඔන්න එහෙම වුණොත් අවිනිශ්චිත ගිණුමේ ශේෂය එන්නේ ශේෂ පිරික්සුමේ හර පැත්තෙන්. අපෙන් අහන්නේ බැර පැත්තෙන් එන එකක් ගැන. එහෙනම් මේ පළවෙනි එක ගන්න බෑ. පළවෙනි එක ගන්න බෑ. දෙවෙනි එක බලන්න. 2000ක ගෙවූ විදුලි බිල විදුලි ගිණුමේ 1000ක් ලෙස සටහන් වීම. ඔන්න බලන්න.
2000ක විදුලි බිලක් ගෙවනවා. ඔන්න ශේෂ පිරික්සුම හර බැර. මුදල් පොත බැර 2000යි. විදුලි වියදම් විදුලි ගිණුමේ 1000ක් කියලා දාන්නේ. ඔන්න හර පැත්තේ තියෙන 1000යි. ඒ කියන්නේ 1000ක් අඩුයි. ඔන්න බලන්න ශේෂ පිරික්සුම තුලනය කරාම 2000යි මේ පැත්ත එකතුව 1000යි. ඔන්න 1000ක් මදි මේ පැත්තට. ඒ 1000 දාලා ඒකට ලියනවා අවිනිශ්චිත ගිණුම කියලා. ඔන්න ඔහොම එන්නේ. එතකොට අවිනිශ්චිත ගිණුමේ ශේෂය එන්නේ හර පැත්තෙන්. ඒ කියන්නේ ඒකත් ගන්න බෑ. දෙක ගන්නත් බෑ. මේක යහන්නේ බැර පැත්තෙන් එන එකක් ගැන. තුන්වෙනි එක බලන්න. රුපියල් 4000ක් ණය හිමියන්ට ගෙවීම. ගිණුම් වල සටහන් නොවීම. අන්න ඔයාලට කියන්න පුළුවන් වැරදි නිවැරදි කිරීම පාඩම ගත්තම ගිණුම් කරන වැරදි ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. පළවෙනි එක තමයි ශේෂ පිරික්සුමේ එකතුවට බලපෑමක් ඇති නොකරන වැරදි. ඒ කියන්නේ ශේෂ පිරික්සුමේ ඓක්‍යයට බලපෑමක් ඇති වෙන්නේ නැහැ ඒ වැරදි නිසා. අනිත් එක තමයි ශේෂ පිරික්සුමේ ඓක්‍යයට නැත්නම් ශේෂ පිරික්සුමේ එකතුවට බලපෑමක් ඇති කරන වැරදි. හොඳට මතක තියාගන්න ශේෂ පිරික්සුමේ එකතුවට බලපෑමක් ඇති කරන වැරදි වලින් තමයි අවිනිශ්චිත ගිණුම කියලා එන්නේ. නැත්තම් අවිනිශ්චිත ගිණුමක් එන්නේ නැහැ. මේක කියන්නේ 4000ක් ණය හිමියන්ට ගෙවීම ගිණුම් වල සටහන් නොවීම කියලා. ඔන්න එතකොට වෙන්නේ බලපෑමක් ඇති වෙන්නේ නැහැ. ඔන්න බලන්න. ණය හිමියන්ට ගෙවුවම මුදල් බැර වෙන්න ඕන 4000ක්. ශේෂ පිරික්සුමට එන්නේ මෙහෙමයි. ණය හිමි ගිණුම 4000යි. ඔන්න. මෙතන කියන්නේ ගිණුම් වල සටහන් නොවීමලු. අන්න එතකොට මුදල් කියලා 4000කුත් නැහැ. ණය හිමි කියලා 4000ක් වෙන්නේත් නැහැ. අන්න බලපෑමක් නැහැ. බලපෑම ශූන්‍යයි. අන්නේ වැරදි වලට කියනවා ශේෂ පිරික්සුමේ ඓක්‍ය අතර වෙනසක් ඇති නොකරන වැරදි කියලා. ඔන්න ගනුදෙනුවක් සම්පූර්ණයෙන්ම පොත්වලින් මගහැරුණම ශේෂ පිරික්සුමේ එකතුවට බලපෑමක් වෙන්නේ නැහැ. මොකද ඒක වාර්තා වෙන්නෙම නැති නිසා. ඒ නිසා අවිනිශ්චිත ගිණුම කියලා එන්නෙම නැහැ ඒ වගේ ජර්නල් සටහන් වලට. හතරවෙනි එක බලන්න. රුපියල් 4000ක ලීබඩු ගැනුම්. ලීබඩු ගිණුමේ 6000ක් ලෙස සටහන් වීම. අන්න ලීබඩු ගැනුම් බලන්න. ලීබඩු ගිණුම හර වෙන්න ඕන. රුපියල් 4000යි. දාලා තින්නේ 6000යි කියලා. මුදල් බැර වෙන්න ඕන 4000ක්. ඒක හරි. එතන වැරදි නැහැ. ලීබඩු ගිණුමේ දාලා තියෙන්නේ 6000ක් කියලා. ඔන්න 2000ක් වැඩි මෙතන. බලන්න ශේෂ පිරික්සුම තුලනය කරලා මේ පැත්ත එකතුව 4000 එන්නේ. ඔන්න 4000 තමයි එකතු වෙන්නේ. නමුත් එන්න ඕන 6000. 2000ක් අතින් දාලා අපි ලියනවා අවිනිශ්චිත ගිණුම කියලා. ඔන්න අවිනිශ්චිත ගිණුමට 2000ක් බැර වෙන්න ඕන. ඔන්න බැර වෙච්ච අවස්ථාව මේ තියෙන්නේ. අවිනිශ්චිත ගිණුමට 2000ක් බැර වෙන්නේ අන්න ඒ ගිණුම් කරන වැරද්ද නිසා. හතරවෙනි වැරද්ද 27ට උත්තරාංක 4. 27ට 4. අන්නේ ප්‍රශ්නේ ගොඩාක් වැදගත්. ටිකක් අමාරු ප්‍රශ්නයක්. ප්‍රශ්නාංක 28ට යනවා. ණය හිමියෙකුට ගෙවූ රුපියල් 20000ක චෙක්පත අගරු විය. මේ නිසා ව්‍යාපාරයේ පළවෙනි එක කියනවා බැංකු ශේෂය වැඩි වන අතර ණය හිමි ශේෂයද වැඩි වේ. දෙවැනි එක බැංකු ශේෂය වැඩි වී ණය හිමි ශේෂය අඩු වේ. බලමු අපි. ණය හිමියෙකුට චෙක්පතක් නිකුත් කරනවා. බැංකු පොත තියෙනවා. ණය හිමි ගිණුම තියෙනවා. ණය හිමියෙකුට චෙක් එකක් නිකුත් කරනවා නම් බැංකු පොත බැර වෙන්න ඕන 20000ක්. ණය හිමි කියලා ණය හිමි ගිණුම හර බැංකු කියලා. ණය හිමියෙකුට චෙක් එකකින් ගෙවනවා නම් බැංකු පොත බැර ණය හිමි ගිණුම හර.
ණය හිමි ගිණුම හර 20000යි බැංකු පොත බැර 20000යි. බැංකු පොත බැර කියන්නේ වත්කම් අඩු වෙනවා. ණය හිමි හර කියන්නේ වගකීම අඩු වෙනවා. මේක නෙමෙයි අහන්නේ. අගරු වෙනවලු. අගරු වුණාම ඔයාලා දන්නවා ආයෙ දිත්ව සටහන රිවර්ස් එකට දාන්න. බැංකු ගිණුම හර කරන්න. ණය හිමි ගිණුම බැර කරන්න. ඔන්න යථා තත්ත්වයටපත් කරන්න ඕන අගරු වුණා නම් තිබ්බේ විදියටම. ඔන්න එතකොට වෙන්නේ බැංකු පොත හර වෙනවා. බැංකු පොත හර 20000යි ණය හිමි ගිණුම බැර 20000යි. ඔන්න ඕක තමයි අහන්නේ. බැංකු පොත හර කියන්නේ වත්කම් වැඩිවීම හර නිසා. ණය හිමි බැර කියන්නේ වගකීම වැඩි වෙනවා. යථා තත්ත්වයටම ණය හිමියපත් වුණා. බැංකු පොත හර කියන්නේ බැංකු ශේෂය වැඩි වෙනවා. ණය හිමි බැර කියන්නේ වගකීමත් වැඩි වෙනවා. ඒ කියන්නේ ණය හිමියොත් වැඩි වෙනවා. බැංකු ශේෂය වැඩි වන අතර ණය හිමි ශේෂයද වැඩි වේ. උත්තර අංක 1. 28ට 1. අනිත් ඒවා ගන්න බෑ. අපි මේ උදාහරණයක් නිසා මෙහෙම පෙන්නුවේ. නැත්තම් මෙහෙම පෙන්වන්න බෑ බැංකු පොත දාලා ණය හිමි ගිණුම ලෙජරේ දාලා පිළිවෙලකට එහෙම කරන්න ඕන. මේක මේ කටු වැඩක් නිසා තමයි මෙහෙම පෙන්නුවේ. 29 වෙනි එකට යම් චාලිත 2019 10/31 දින රුපියල් 20000ක් වටිනා යන්ත්‍රයක් ණයටගෙන 8000ක බඩු තොග අත්පිට විකුණා සුළු මුදල් භාරකරුට රුපියල් 3100ක් ප්‍රතිපූර්ණය කළේය. ඉහත ගනුදෙනු වලදී භාවිතා කළ මූලාශ්‍ය ලේඛන පිළිවෙලින් දැක්වෙන පිළිතුර තෝරන්න. මූලාශ්‍ය ලේඛන අහන්නේ. ඔන්න බලන්න රුපියල් 20000ක් වටිනා යන්ත්‍රයක් ණයටගෙන. අන්න ස්ථාවරවත්කම් ණයට ගන්න ඕන නම් පොදු ජර්නලයේ තමයි සටහන් කරන්නේ. පොදු ජර්නලය. ඔහොම ලියන මූලාශ්‍ය ලේඛනය තමයි ජර්නල් වවුචරය. එහෙම ලියාගත්තා 8000ක බඩු තොග අත්පිට විකුණා. අත්පිට විකුණනවා නම් මුදල් පොත. මුදල් ලැබෙනවනේ. ලදුපත් මූලාශ්‍ය ලේඛනය වෙන්නේ. මුදල් ගෙවුවා නම් ගෙවීම වවුචරය. සුළු මුදල් භාරකරුට 3100ක් ප්‍රතිපූර්ණය කළේය. සුළු මුදල් භාරකරුට 3100ක් ප්‍රතිපූර්ණය කරලා. එහෙනම් ඒකත් ලියන්නේ මුදල් පොතේ. සුළු මුදල් භාරකරුට දීලා. ඒ කියන්නේ ගෙවල මුදල්. ගෙවීම් වවුචරය. ඔන්න ප්‍රවේශම් වෙන්න ඕන තැන. ආයෙ බලන්න. චලිත 19/10/31 දින 20000ක් වටිනා යන්ත්‍රයක් ණයටගෙන. යන්ත්‍රයක් කියන්නේ ස්ථාවරවත්කමක්. ස්ථාවරවත්කම් ණයට ගන්න ඕන පොදු ජර්නලේ ලියන්නේ මූලාශ්‍ය ලේඛනයේ ජර්නල් වවුචරය. ඒක ප්‍රශ්නයක් නෑ. රුපියල් 8000ක බඩු තොග අත්පිට විකුණා. අත්පිට විකුණුවා නම් සල්ලි ලැබෙනවා. මුදල් පොත මූලික පොත. මූලාශ්‍ය ලේඛනයේ තමයි ලදුපත. සුළු මුදල් භාරකරුට 3100ක් දීලා. අන්න මුදල් පොත බැර වෙලා සුළු මුදල් පොත හර වෙනවා. යග්ගමයේ ප්‍රතිපූර්ණය කරනකොට එහෙමයි. මුදල් පොතෙන් ගෙවන්නේ. අන්න මූලික පොත තමයි මුදල් පොත. මුදල් ගෙවන නිසා සුළු මුදල් භාරකරුට මුදල් දෙන නිසා ගෙවීම් වවුචරය. ඔන්න සුළු මුදල් පොත සම්බන්ධයක් නෑ එතනට. පටල ගන්න එපා. ඉහත ගනුදෙනු වලදී භාවිතා කළ මූලාශ්‍ය ලේඛන පිළිවෙලින් දැක්වෙන පිළිතුර තෝරන්න. ඔන්න අපි දැන් හරි. ජර්නල් වවුචරයයි ලදුපතයි ගෙවීම් වවුචරයයි 29ට උත්තර අංක 2. 29ට 2. එක ගන්න බෑ. සුළු මුදල් වවුචරය වෙන්න බෑ. ඒක ගත්තොත් වැරදි. 30 වෙනි එක බලන්න. ලක්තරු ක්‍රීඩා සමාජයේ සමාජික මුදල් පිළිබඳ තොරතුරු කිහිපයක් පහත දැක්වේ. එක් සමාජිකයෙකුගේ වාර්ෂික සමාජික මුදල රුපියල් 500යි. අන්න සමාජික මුදල 500යිලු. යටින් එකක් අඳින්න වාර්ෂික කියන එකට. වර්ෂයට දෙන්නේ 2018 12/31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ලැබුණු මුළු සමාජික මුදල 50000යි. අන්න මුදලින් ලැබිච්ච ප්‍රමාණය.
රුපියල් 50000යි. මුදලින් ලැබිච්ච සමාජික මුදල. ඔයාලට පේනවද දැන්? රුපියල් 500යි එක් අයෙකුගේ මුදලින් ලැබිලා තියෙනවා 50000ක්. අන්න සමාජිකයෝ කීයකින්ද කියලා හොයත හැකි. 50000 500ෙන් බෙදුවම හරි. 50000 500ෙන් බෙදුවම සමාජිකයන් කී දෙනෙකුගෙන්ද කියලා මේක හොයාගන්න පුළුවන්. ඔන්න බලන්න. 100යි. ඔන්න සමාජිකයෝ 100කින් තමයි ලැබිලා තින්නේ 500 ගානේ. අන්න 50000 වෙහිම. මුදලින් ලද ප්‍රමාණය. යටින් කියනවා සමාජිකයන් 4 දෙනෙකු පමණක් 2018 වර්ෂය වෙනුවෙන් සමාජික මුදල් ගෙවා නොතිබුණි. අන්න සමාජිකයන් 4 දෙනෙක් මුදල් ගෙවලා නැහැලු 500 ගානේ. රුපියල් 2000යි. ලැබිය යුතු මුදල මේ. ලැබිය යුතු සාමු. නැත්නම් හිඟ සමාජික මුදල. අහනවා ලක්තරු ක්‍රීඩා සමාජයේ 12/31 අවසන් වර්ෂය සඳහා පිළියෙල කරනු ලබන ආදායම් ප්‍රකාශනයේ දැක්වෙන සමාජික මුදල. ඔයාලා දන්නවා ආදායම් ප්‍රකාශනයට යන්නේ ලැබුණත් නොලැබුණත් වර්ෂයට අදාළ සමාජික මුදල් ආදායම. උපචිත පදනම මත තමයි යන්නේ. මෙන්න තියෙනවා මුදලින් ලැබිච්ච ප්‍රමාණය 50000යි කියලා දීලා ලැබිය යුතුයිලු 4 දෙනෙක්ගෙන් සමාජිකයෝ 500 ගාන 2000යි. ඔන්න ලැබුණත් නොලැබුණත් වර්ෂයට අදාළ ප්‍රමාණය මෙන්න 52000යි. ඔන්න වර්ෂයට අදාළ ප්‍රමාණය. ඔන්න ඕක තමයි ආදායම් ප්‍රකාශනයට යන්නේ. රුපියල් 52000යි උත්තරේ. උත්තර අංක 4 34. පහත සඳහන් තොරතුරු ඇසුරෙන් අංක 31 හා 32 ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. තුසිත පොල් ටොපි සකස් කර විකුණන ව්‍යාපාරයක් කුලියටගත් ගොඩනැගිල්ලක පවත්වාගෙන යයි. ඔහු දිනකට පොල් ටොපි 1000ක් සාදන අතර ඒ සඳහා යන වියදම් පහත පරිදි වේ. ප්‍රශ්න අංක 31 32. ප්‍රශ්න දෙකකට මහලා තියෙන මේ විස්තරෙන් පොල් සීනි හා අනිකුත් ද්‍රව්‍ය රුපියල් 7000යි. පොල් ටොපි සාදන්නාගේ දිනක වැටුප 2500යි. දිනකට දෙන්නේ. ගොඩනැගිලි කුලිය දිනකට 300යි. ගෑස් හා විදුලිය වියදම දිනකට 200යි. දිනකට දෙන්නේ ඔක්කොම 31කින් අහනවා ටොපි සාදන්නාගේ වැටුප මෙම ව්‍යාපාරයේ. 32කින් අහනවා පිරිවැය මත තබාගෙන ඇති ලාභාන්තිකය. ඍජු ද්‍රව්‍ය වෙන්නේ පොල් සීනි හා අනිකුත් ද්‍රව්‍ය. පොල් සීනි මං කෙටියෙන් ලියන්නේ රුපියල් 7000යි. ඍජු ශ්‍රමය කියන්නේ ටොපි සාදන්නාගේ වැටුප. ටොපි සාදන්නාගේ වැටුප ඔක්කොම දිනකට දෙන්නේ ප්‍රශ්නයක් නැහැ. 2500යි. ඍජු වෙනත් නැහැ. ඍජු ද්‍රව්‍ය, ඍජු ශ්‍රමය, ඍජු වෙනත්. එකතුවට කියනවා ප්‍රාථමික පිරිවැය කියලා. ප්‍රාථමික පිරිවැය. එකතු කරන්න නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය. නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය. ඒක හැදෙන්නේ වක්‍ර ද්‍රව්‍ය, වක්‍ර ශ්‍රමය, වක්‍ර වෙනත්. පොදුකාර්ය පිරිවැය හැදෙන්නේ වක්‍ර ද්‍රව්‍ය, වක්‍ර ශ්‍රමය සහ වක්‍ර වෙනත් වල එකතුව. වක්‍ර ද්‍රව්‍ය මේකේ නැහැ. වක්‍ර ද්‍රව්‍ය නැහැ. වක්‍ර ශ්‍රමය. වක්‍ර ශ්‍රමයක් නැහැ. වක්‍ර වෙනත් තියෙනවා. ගොඩනැගිලි කුලිය.
ගොඩනැගිලි කුලිය අන්න වක්‍ර වෙනත්. ගොඩනැගිලි කුලිය රුපියල් 300යි. දිනකට ප්‍රශ්නයක් නෑ. ගෑස් හා විදුලිය වක්‍ර වෙනත්. රුපියල් 200යි. ඔන්න ප්‍රාථමික පිරිවැයට නිෂ්පාදන පොදුකාර පිරිවැය එකතු කරාම නිෂ්පාදන පිරිවැය එනවා. නිෂ්පාදන පිරිවැය බලන්න කීයද කියලා. 9500යි 300යි 200යි. රුපියල් 10000යි. ඔන්න මුළු නිෂ්පාදන පිරිවැය රුපියල් 10000යි. මේක 31කින් අහනවා ටොපි සාදන්නාගේ වැටුප මෙම ව්‍යාපාරයේ. මෙන්න ටොපි සාදන්නාගේ වැටුප. ඍජු ශ්‍රමය. ඍජු ශ්‍රමය කියන්නේ ප්‍රාථමික පිරිවැයේ කොටසක්. උත්තර අංක 3 21ට 3. ප්‍රාථමික පිරිවැයකි. පළවෙනි එක වැරදි. වක්‍ර ශ්‍රමය ගන්න බෑ. දෙවෙනි එක වෙනත් ඍජු පිරිවැයක් ගන්න බෑ. වෙනත් ඍජු නැහැ මේකේ. හතරවෙනි එක නිෂ්පාදන පොදුකාර පිරිවැය කියන්නේ වක්‍ර පිරිවැයම තමයි. පොදුකාරය වලට ගන්න බෑ. ටොපි සාදන්නාගේ වැටුප ඍජු ශ්‍රම පිරිවැයක්. 32 බලන්න. පොල් ටොපි එකක් රුපියල් 12කට විකුණයි නම් තුසිත පිරිවැය මත තබාගෙන ඇති ලාභාන්තිකය අහනවා. ඔන්න නිෂ්පාදන පිරිවැය. මුළු නිෂ්පාදන පිරිවැය තියෙනවා. මුළු නිෂ්පාදන පිරිවැය රුපියල් 10000යි. 10000යි. අපිට ඕන ඒකකයක නිෂ්පාදන පිරිවැය. ඒකකයක නිෂ්පාදන පිරිවැය හොයන්න ඒකක ගාණෙන් බෙදන්න. ටොපි හදනවලු දිනකට 1000ක්. 1000න් බෙදන්න. ඔන්න එනවා එක් ටොපියක පිරිවැය. රුපියල් 10යි. ඔන්න ඒකකයක නිෂ්පාදන පිරිවැය. ඔන්න ඒකකයක පිරිවැය රුපියල් 10යි. පිරිවැයට ලාභ එකතු කරලා තමයි විකුණුම් මිල හැදෙන්නේ. විකුණුම් මිල. පිරිවැය 10යි ලාභ එකතු වුණාම තමයි ඒකකයක පිරිවැය 10යි. ලාභ එකතු වෙලා විකුණුම් මිල හැදෙනවා. බලන්න දෙනවා මේකේ පොල් ටොපි එකක් 12කට විකුණයි නම් අන්න ඒකකයක විකුණුම් මිල 12යිලු. එහෙනම් ලාභය අපිට හොයාගන්න පුළුවන් මෙන්න. ලාභය රුපියල් 2යි. 10යි 2යි 12යි. අපෙන් අහන්නේ පිරිවැය මත තබාගෙන ඇති ලාභාන්තිකය. ප්‍රතිශතයක් අහන්නේ. ලාභය නෙමෙයි ප්‍රතිශතය අහන්නේ අපිට. ප්‍රතිශතය. පිරිවැය රුපියල් 10යි ඔන්න. පිරිවැය 10යි. ලාභය රුපියල් 2යි. අන්න 10කට රුපියල් 2ක් නම් 100කට කීයක්ද? අන්න 100ෙන් වැඩි කරන්න. 10 1යි 10 10යි. 10 වරක් 2 20යි. අන්න 100ට 20යි ප්‍රතිශතය. 100ට 20යි. උත්තර අංක 4. 32ට 4. අත සඳහන් තොරතුරු භාවිතයෙන් අංක 33 සිට 40 දක්වා ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. 2018 1 දින ආරම්භ කළ තරිඳුගේ ව්‍යාපාරයේ අන්න යටින් ඉරක් අඳින්න 1 දින ආරම්භ කළ කියන එකට 2018 12/31 අවසන් වර්ෂය සඳහා පිළියෙල කළ ආදායම් ප්‍රකාශනයේ තොරතුරු පහත දැක්වේ. හොඳට මතක තියාගන්න 2018 1 දින ආරම්භ කළ කියන එක හයිලයිට් කරන්න. අන්න ව්‍යාපාරයක් ආරම්භ කරලා තියෙන්නේ දා. ඒ කියන්නේ ආරම්භක ශේෂ කිසිවක් නැහැ මේකේ. ආරම්භක තොග මුකුත් නැහැ කියන එක. බලන්න ආදායම් ප්‍රකාශනයේ දීලා තියෙනවා ආදායම් ලදවට්ටම් විකුණුම් වියදම් දීලා තිනවා විකුණුම් කොමිස් ගෙවල් කුලි විදුලි ගාස්තු බැංකු ණය පොලි බෙදා හැරීමේ රට ෂෙය ෂෙය හොයලම දීලා සේවක වේතන වර්ෂය තුලදී ගැනුම් රුපියල් ලක්ෂයකි
තරිඳුගේ ව්‍යාපාරයේ 2018-12-31 දිනට පිළියෙල කළ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ තිබූ මුළුවත්කම් හා මුළු වගකීම් පහත දැක්වේ. වත්කම් වගකීමුත් දෙනවා. වත්කම් දෙනවා තොගය, බෙදාහැරීමේ රටය, පිරිවැයට, ණයගැතියෝ, මුදල් ශේෂය. වගකීම් ටික දෙනවා ණය හිමියෝ, බැංකු ණය, උපජිත විදුලි ගාස්තු. ප්‍රශ්න අංක 33 සිට 40 දක්වා ප්‍රශ්න 8ක් අහලා තිනවා. ඔන්න ලකුණු 8ක කොටසක් මූල්‍ය ප්‍රකාශන වලින්ම අහලා තියෙන්නේ. ගොඩාක් වැදගත් ලකුණු 8ක්. මේ ගාන හදනකොට ආකෘති දාන්න එපා විභාගෙට මේ වගේ. යන්තම් වචන පොඩ්ඩක් ලියා ගන්න. වචන සම්පූර්ණයෙන්ම ලියන්න ඕනේ නැහැ. මම ඔයාලට පෙන්නන්න ඕන නිසා ලාභ හෝ අලාභ ප්‍රකාශනයේ දැම්මා. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ දැම්මා. විකුණුම් පිරිවැය ටික දාගෙන තියෙන්නේ. එතකොට මේ ප්‍රශ්න 8ටම උත්තර ලියන්න පුළුවන්. 33 වෙනි එකෙන් අහනවා තරිඳුගේ ව්‍යාපාරයේ 2018-12-31 දිනෙන් අවසන් වර්ෂය සඳහා දල ලාභය. 34න් අහනවා ආදායම් ප්‍රකාශනයේ දැක්වෙන බෙදාහැරීමේ වියදමක් සහ මූල්‍ය වියදමක් පිළිවෙලින් දක්වන්න. 35න් අහනවා 12-31 අවසන් වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශනයේ දැක්වෙන ආයතන හා පරිපාලන වියදම් වල එකතුව. ඒ කියන්නේ පරිපාලන වියදම් වල එකතුව අහන්නේ. 36න් අහනවා 2018-12-31 අවසන් වර්ෂය තුලදී ගෙවා ඇති විදුලි ගාස්තුව. මුදලින් ගෙවපු ප්‍රමාණය අහනවා. 37න් අහනවා ශුද්ධ ලාභය. 38න් අහනවා ජංගම වත්කම් හා ජංගම වගකීම් වල වටිනාකම පිළිවෙලින්. 39න් අහනවා බෙදාහැරීමේ රටේ ධාරණ අගය. 40න් අහනවා 12-31 දිනට හිමිකම. ප්‍රශ්න 8ක්. ප්‍රශ්න 8ටම උත්තර ලියන්න පුළුවන්. ලාභ හෝ අලාභ ප්‍රකාශනයයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයයි හැදුවම. එහෙනම් අපි බලමු 2018-1 දින ආරම්භ කළ තරිඳුගේ ව්‍යාපාරයේ අන්න අලුතෙන් පටන් ගත්ත ව්‍යාපාරයක් නම් ආරම්භක තොග නැහැ. ආරම්භක තොගය කියන තැනට පිරිකැලක් ගහන්න. 12-31 අවසන් වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශනය. ඒගොල්ලෝ ලාභ හෝ අලාභ ප්‍රකාශනය හදලා දෙන්නේ අපිට. බලන්න ආදායම් පැත්ත. ලද වට්ටම් 1200යි. අන්න වෙනත් ආදායම් වලට යනවා. ලද වට්ටම් 1200යි. කෙලින්ම තුන්වෙනි තීරුවට. දැන් මේ තීරු ගණන් කර ඉන්න එපා. මේ වගේ ගණන් හදන්න නම් මුලින් ගණන් හදලා ඉන්න ඕන. ලොකු ගණන් හොඳට හදලා පුරුද්දට ඉනවනම් මේ ගණන් හදන්න පුළුවන්. එතකොට මේ වචන ලියන්න ඕනේ නැහැ. වචනයක් විකුණුම් කියලා යන්තම් වියන්න. ලියුවම ඇති. විකුණුම් පිරිවැය. ආරම්භක තොගය කෙටියෙන් ලියාගත්තම ඇති. සමහර ළමයි වචන ලියන්නෙම නැහැ. විකුණුම් 1,60,000යි. මෙන්න මෙතෙන්ට යනවා. ගණන් හදලා ප්‍රැක්ටිස් එක තියෙනවා නම් පුළුවන්. විකුණුම් කොමිස් 800යි. බෙදාහැරීමේ වියදම් වලට යනවා. විකුණුම් කොමිස් 800යි. පළවෙනි තීරුවට දාගමු. ගෙවල් කුලී 12000යි පරිපාලන. ගෙවල් කුලී 12000යි. විදුලි ගාස්තු 8500යි. පරිපාලන වියදම් වලට විදුලි ගාස්තු. බැංකු ණය පොලී 1500යි. මූල්‍ය වියදම්. බැංකු ණය පොලී 1500යි. බෙදාහැරීමේ රට ෂෙයා 6000යි. බෙදාහැරීමේ වියදම් වලට යනවා. බෙදාහැරීමේ රට ෂෙයා 6000යි.
සේවක වේතන පරිපාලන වියදම් වලට සේවක වේතන 18000යි. ගැළපීම් මුකුත් නැහැනේ. වර්ෂය තුලදී ගැනුම් ලක්ෂයයි. අන්න විකුණුම් පිරිවැය හොයන තැනට යනවා. ගැනුම් එකතු කළා ගැනුම් කියන තැනට යනවා. ඊළඟට 12/31 දිනට පිළියෙල කළ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ තිබූ වත්කම් හා වගකීම් පහත දැක්වේ. අන්න මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට යනවා. තොගය 30000යි. අවසන් තොගය දෙවනි තීරුවට තොගය කියලා ලියලා තියෙන්නේ. බෙදා හැරීමේ රට පිරිවැයට 1,20,000යි. අන්න ජංගම නොවන වත්කම් වල පිරිවැය තීරුවට 1,20,000යි. ඔන්න ෂෙයා දීලා තිනවා. බෙදා හැරීමේ රට ෂෙයා දීලා තිනවා. අපි දැම්මා 6,000ක්. අන්න සමුච්චිත ෂෙයා වලට 6,000 යන්න ඕන. 1,20,000න් 6,000ක් අඩු කරාම ධාරණ ගේනවා. සුද්ධාගය 1,14,000යි. සුද්ධාගය ණය ගැතියෝ 35,000යි. තොගයට යටින් ණය ගැතියෝ වචනේ මම ලියාගෙන තියෙන්නේ මුදල් ශේෂය 14,500යි. මෙන්න මෙතනට එන්නේ. මුදල් 14,500යි. ජංගම වත්කම් වල අන්තිමටම වගකීම් බලන්න ණය හිමියෝ 40,000යි. මම වචනේ ලියලා තියෙන්නේ. ඔයාලා සම්පූර්ණ වචන ලියන්න එපා. ආකෘතිය මතක නිසා වචනේ කෑල්ලක් ලිව්වම ඇති. බැංකු ණය 50,000යි. බැංකු ණය 50,000යි. උපචිත විදුලි ගාස්තුව 1,500යි. යන්න ජංගම වගකීම් වලට උපචිත විදුලිය 1,500යි. උඩ දීලා තියෙන විදුලි ගාස්තුව 8,500ට මේ 1,500 එකතු කරන්නේ නැහැ. එහෙම එකතු කරොත් වැරදි. මේක ගැළපීම් කරලා තියෙන්නේ. හොඳට මතක තියාගන්න. ළමයි මේ වගේ වැරදි කරනවා. ගැළපීමක් දීලා තිබුණොත් විතරයි ඒව ගැළපීම් කරන්නේ. යටින් දෙනව එහෙනම් 18/12/31 දිනට උපජිත විදුලි ගාස්තුව 1,500යි කියලා යටින් වෙනම දෙනවා අතිරේක තොරතුරු වල. අන්න එහෙම දුන්නොත් විතරයි මෙතන විදුලි ගාස්තුවට එකතු කරන්නේ. නැත්තම් එකතු කරන්න බෑ. ඉවරයි. එච්චරයි තියෙන්නේ ඔක්කොම. බලන්න ලාභ හෝ අලාභ ප්‍රකාශනයේ ආරම්භක තොගය නැහැ. ගැනුම් ලක්ෂයයි. විකිණීමට ඉදිරිපත් කළ භාණ්ඩවල පිරිවැයත් ලක්ෂෙම තමයි. මෙතෙන්ට අවසන් තොගයක් දාන්න ඕන. අවසන් තොගය අපි දැම්ම 30,000යි. යන්න මෙතෙන්ටත් දාන්න ඕන. මට ඒක අමතකුණා. ලක්ෂෙන් 30,000ක් අඩු කරාම 70,000යි විකුණුම් පිරිවැය. ඔන්න 1,60,000යි විකුණුම් පිරිවැය 70,000යි. දලලාභේන අඩු කරන්න 90,000යි. වෙනත් ආදායම් එකයි තියෙන්නේ. එකතු කරන්න 91,200යි. බෙදාහැරීමේ වියදම් වර්ග දෙකයි 800යි 6,000යි තියෙන්නේ. 6,800යි. පරිපාලන වියදම් තුනක් තියෙනවා. එකතු කරන්න 38,500යි. වෙනත් නැහැ. මූල්‍ය පිරිවැය 1,500 විතරයි. වියදම් වර්ග තුනේම එකතුව වරහන් කරන්න තුන්වෙනි තීරුවට 6,800යි 38,500යි 1,500යි එකතු කරන්න 46,800යි. 91,200න් 46,800 අඩු කරන්න සුද්ධ ලාභය එනවා.
රුපියල් 44400යි. 44400යි. අන්නේ කියනවා ප්‍රාග්ධනයට එකතු කරන්න සුද්ධ ලාභය 44400යි. බලන්න ජංගම නොවන වත්කම් වල බෙදා හැරීමේ රට විතරයි තියෙන්නේ. පරිවැය 1,20,000යි, සමුච්චිත ශේෂ 6,000යි, ධාරණගය 1,04,000යි. ඔච්චරයි තියෙන්නේ. ඒව එකතු කරන්න ඕනේ නැහැ. ජංගම වත්කම් වල තොගය තියෙනවා, ණය ගැතියෝ තියෙනවා, මුදල් තියෙනවා. තුනේම එකතුව මේ පැත්තට යනවා. බලන්න එකතුව 79500යි. ජංගම නොවන වත්කම් වලට ජංගම වත්කම් එකතු කරලා මුළු වත්කම් දාන්න. 1,93,500යි. ජංගම නොවන වගකීම් තියෙන 1යි 50,000යි. ජංගම වගකීම් තියෙනවා 2ක් 41,500යි එකතුව. මෙතන එකතුව ගන්න වෙන්නේ බලන්න වත්කම්. වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. ඔන්න ගිණුම් කරන සමීකරණය. මුළු වත්කම් තියෙනවා 1,93,500ක්. මුළු වගකීම් බලන්න. මුළු වගකීම් වල එකතුව මම මෙතනින් දානවා 91,500යි. 91,500යි. ඔන්න දැන් අපිට හිමිකම හොයාගන්න පුළුවන්. ඔන්න 1,93,500න් 91,500ක් අඩු කරන්න. 193,500න් 91,500ක් අඩු කරාම මුළු හිමිකම එනවා 1,02,000යි. ඔන්න 1,02,000 මෙන්න මෙතනට එන්නේ. 1,02,000යි. ඔන්න මෙතනට තමයි එන්නේ එක. ගැලිලි නැහැ. 1,02,000යි මෙතනට එන්නේ. ඔන්න අපිට ඕනනම් ප්‍රාග්ධනය දැන් හොයාගන්න පුළුවන්. ඔන්න 1,02,000න් 44,400ක් අඩු කරාම හරි. ප්‍රාග්ධනය 57,600යි. ඔන්න යට ඉඳන් උඩට තමයි යන්න තියන්නේ එකේ. හරි. දැන් අපිට අවශ්‍ය දේ වලට උත්තර ලියන්න පුළුවන්. බලන්න අවශ්‍ය දේ අංක 1. තරිඳුගේ ව්‍යාපාරයේ 2018 12/31 අවසන් වර්ෂය සඳහා දල ලාභය. මෙන්න දල ලාභය. රුපියල් 90,000යි. 33ට උත්තරේ මෙන්න. රුපියල් 90,000යි. උත්තරාංක 3 එන්නේ 34 බලන්න 12/31 අවසන් වර්ෂය සඳහා පිළියෙල කළ ආදායම් ප්‍රකාශනයේ දැක්වෙන බෙදා හැරීමේ වියදමක් හා මූල්‍ය වියදමක් පිළිවෙලින් දැක්වෙන පිළිතුර. අන්න බෙදා හැරීමේ වියදම් තියෙන්නේ වර්ග දෙකයි. විකුණුම් කොමිස් තියෙනවා, බෙදා හැරීමේ රතශය තියෙනවා. ඔන්න ඒ දෙක ගන්න පුළුවන්. උත්තර අංක 1යි 3යි තමයි ගන්න පුළුවන්. 2යි 4යි ගන්න බෑ. මූල්‍ය වියදමක් නම් බැංකු ණය පොලී විතරයි තියෙන්නේ. එහෙනම් උත්තර අංක 3 34ට 3 35 බලන්න. තරිඳුගේ ව්‍යාපාරයේ 12/31 අවසන් වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශනයේ දැක්වෙන ආයතන හා පරිපාලන වියදම් වල එකතුව. ඒ කියන්නේ පරිපාලන වියදම් වල එකතුව අහන්නේ. මේ තියෙන එකතුව අන්න 38,500යි. 35ට උත්තරේ මෙන්න. 35ට 38,500යි. උත්තර අංක 3. 36 බලන්න 12/31 අවසන් වර්ෂයේ තුලදී ගෙවා ඇති විදුලි ගාස්තුව. ඒ කියන්නේ මුදලින් ගෙවූ ප්‍රමාණය අහන්නේ. මෙන්න තියෙනවා
විදුලි ගාස්තු කියලා 8500ක්. වර්ෂයටම අදාළ ප්‍රමාණය 8500ක් තියෙනවා. ඔන්න. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ තියෙනවා ගෙවිය යුතු විදුලිය කියලා වෙන්න උපජිත විදුලිය කියලා 1500ක්. ඔන්න. කාලච්ඡේදයටම අදාළයි 8500ක්. මොකද ලාභ හෝ අලාභ ප්‍රකාශනයට යන්නේ වර්ෂයට අදාළ ප්‍රමාණය. 8500යි 1500ක් ගෙවලා නැහැලු. එහෙනම් ගෙවලා තියෙන්නේ කීයද කියලා අපිට හොයාගත හැකියි. ඔන්න. රුපියල් 7000යි ගෙවලා තියෙන්නේ. 7000යි. 8500ක් වර්ෂයටම අදාළයි. ඒකෙන් 1500ක් ගෙවලා නැහැලු. ගෙවලා තින්නේ රුපියල් 7000යි. ඔන්න මුදලින් ගෙවූ ප්‍රමාණය රුපියල් 7000යි. බලන්න උත්තරේ 36ට උත්තර අංක 2. 37 බලන්න සුද්ධ ලාභය අහනවා. මෙන්න සුද්ධ ලාභය. සුද්ධ ලාභය 44400යි. උත්තර අංක 2. 37ට 2. 38 බලන්න. තරිඳුගේ ව්‍යාපාරයේ 12.31 දිනට ජංගම වත්කම් හා ජංගම වගකීම් වල වටිනාකම අහනවා. ජංගම වත්කම් බලන්න මෙන්න. ජංගම වත්කම් තියෙනවා 79500ක්. 79500යි. ජංගම වගකීම් තියෙනවා මෙන්න මෙතන. 41500යි ඔන්න. 79500යි 41500යි උත්තර අංක 2. හොඳට මතක තියාගන්න පිළිවෙලින් තියෙන උත්තරය අහන්නේ උත්තර අංක 2 එන්නේ එක ගන්න බෑ. 39 බලන්න 12.31 දිනට බෙදා හැරීමේ රටේ ධාරණගය. අන්න ධාරණගය කියන්නේ පිරිවැයෙන් සමුච්චිත ෂය අඩු කරාමෙන ගාන. ඒ කියන්නේ ශුද්ධාගය නැත්තම් ධාරණගය 114000යි මෙන්න. 114000යි. 39ට උත්තරේ 2. මෙන්න 39ට උත්තරේ. 40 බලන්න. තරිඳුගේ ව්‍යාපාරයේ 12.31 දිනට හිමිකම. හිමිකම අපි හෙව්ව මෙන්න. වත්කම් වල එකතුව මෙතනට 193500ක් ආවා. ඒක මෙතනින් ලියාගෙන අපි ඒකෙන් වගකීම් දෙක අඩු කරා. ජංගම නොවන වගකීම් ජංගම වගකීම් අඩු කරාම මෙන්න හිමිකම ආවා. ඔන්න මුළු හිමිකම. රුපියල් 1,02,000යි. උත්තර අංක 1. 40ට 1. ඔන්න මම උත්තර ටික දැම්මා 33 ඉඳන් 40 වෙනකම්. ප්‍රශ්න 8ක් අහලා තිනවා ලකුණු 8යි එක ගානේ. ඔන්න බලන්න උත්තර ටික. බලන්න 36 ඉඳන් 39 වෙනකම්. ප්‍රශ්න 4ටම උත්තර අංක 2 ඇවිල්ලා තියෙන්නේ. කිසියම් ළමයෙක් වැරදිලා හරි දෙකම ගහගෙන ගියොත් මේ ඔක්කොටම ඒ ළමයාගේ ප්‍රශ්න 4ක් හරියනවා. එහෙම ගහන්න කියන එක නෙමෙයි මං කියන්නේ. ආව ළමයෙක් මුකුත්ම බැරි ළමයෙක් මේ ටිකට හැම ප්‍රශ්නයකටම උත්තර අංක 2 තේරුණා නම් ඒ ළමයට 4ක් හරියනවා. එහෙම ගහන්න කියන එක නෙමෙයි මම කියන්නේ. එකම විදියකට තමයි උත්තර ඇවිල්ලා තියෙන්නේ. හරි. එහෙනම් ප්‍රශ්න අංක 40ට උත්තරය ගන්න තව ක්‍රමයක් මම දැන් කියනවා. බලන්න 40 ආයෙත් තරිඳුගේ ව්‍යාපාරයේ 12.31 දිනට හිමිකම. ලාභ හෝ අලාභ ප්‍රකාශනයයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයයි හදන්න නැතුව අපිට දීපු විස්තර ටික බලන්න. එතනින් හිමිකම ගන්න පුළුවන්. බලන්න එතන දෙනවා වත්කම්. සමීකරණයෙන්ම තමයි යන්නේ වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. බලන්න මෙතන වත්කම් තියෙනවා මේගොල්ලෝ වෙනම දීලා. වත්කම් වල එකතුව බලන්න. තොගය තියෙනවා 30000ක්. තොගය. ඒක හරි. බෙදා හැරීමේ රට. ඔන්න රටය තියෙනවා 1,20,000ක්. 1,20,000 ගත්තොත් වැරදි. මොකද මේකේ ෂය තියෙනවා. සමුච්චිත ෂය අඩු කරලා තමයි ගන්නෙ. බෙදා හැරීමේ රට ෂය 6,000යි කියලා දීලා තිනවා. අන්න 6,000 අඩු කරලා තමයි ධාරණගය නැත්නම් ශුද්ධාගය තමයි ගන්න ඕන. 1,14,000යි.
ඔන්න බෙදා හැරීමේ රත්ය. අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ දික් කරන්නේ ඒක තමයි තීරු තුනට දාලා මේ පිරිවැය සමුච්චිතශය දාරණගය. ඔන්න ඔහොම හොයන්නේ අපි පිරිවැය 1,20,000යි සමුච්චිතශය 6,000යි දාරණගය 1,14,000යි. ඔන්න අපි මේ තීරු දෙකෙන් නෙවෙයි දැන් යන්නේ. දාරණගය තීරුව තමයි යටට අරන් යන්නේ එකතුව. අන්න එතකොට අහුවෙන්නේ 1,14,000. අන්න මෙතනට 1,14,000 තමයි ගන්න ඕන. 1,20,000 ගත්තොත් වැරදි. ණය ගැතියු 35,000යි. ණය ගැතියු 35,000 ඒක හරි. මුදල් ශේෂය 14,500යි. මුදල්. ඔන්න වත්කම් එකතුව. මුළු වත්කම් බලන්න එකතු කරලා. එක් ලක්ෂ 93,500යි. අන්න වත්කම් වලට යනවා. 1,93,500යි. බලන්න හිමිකම්. හිමිකම තමයි අපි හොයන්නේ. කොටුවක් දාගන්න. වගකීම් බලන්න එකතුව. ණය හිමියෝ තියෙනවා 40,000ක්. ණය හිමියෝ 40,000යි. බැංකු ණය 50,000යි. ජංගමද ජංගම නෝනද කියලා වැඩක් නැහැ. අපිට ඕන මේ මුළු වගකීම්නේ. උපචිත විදුලි ගාස්තු 1,500යි. ඔන්න බලන්න එකතුව. 91,500යි. අන්න වගකීම් මෙතනට යනවා. ඔන්න 1,93,500යි වත්කම්. වගකීම් 91,500යි. බලන්න හිමිකම අඩු කරලා බලන්න. ඔන්න 1,02,000 එනවා. අපිට අතනිනුත් ආවා 1,02,000 හිමිකම එනවා. අන්න එහෙම ගන්නත් පුළුවන් ළමයෙකුට. එච්චර ඕනේ නැහැ. ඉතින් අතනින් ගාන හදන ගමන් බලා ගන්න පුළුවන්. අමතරව කිව්වේ. හරි එහෙනම් ඒ ටික ඉවරයි.